හරි රෙකෝඩින් ගාවනේ දැන් නැවත ඇහෙනවනේ නෑ එච්චරයි හරියට හරි දැන් හරිනේ මට කවුරු හරි කන්ෆර්ම් කරන්න හරියට ඇහෙනවද කියලා ඔව් සර් එහෙනම් හරි මෙතන ඉඳන් බලාගෙන යන්න 42 කියන මට්ටමේ ඉඳන් 40ට එද්දි වන්දනා අපිට පේනවා අනිවාර්යෙන්ම වෙලා තියෙන සිද්ධිය තමයි ඵලදායීතාවයේ අඩුවීමකට ලක් වෙලා තියෙනවා. නමුත් මෙන්න මෙතනින් එහාට යද්දී අපිට පේනවා ඵලදායීතාවය කීය 10ක් 10ක් අඩු වෙලා තියෙනවා. ඉතින් එහාට දිගටම වෙලා තියෙන ඵලදායීතාවයේ අඩුවීම. ඒ නිසා ඍණ 2යි මෙතන නේද? හරි. දැන් ඔයාලට පේනවා පුතේ මෙන්න මේ කියන කාරණාව හොඳට බලන්න. මුලදී වැඩි වෙන වේගයෙන් වැඩි වී පසුව අඩු වෙන වේගයෙන් මේ බලන්න මුලදී 7 14 12 ඒ විදිහට මේ පස්සේ අඩු වෙන වේගයෙන් වැඩි වෙයි. මේ අඩු වෙන වේගයෙන් වැඩි වෙයි. මුලදී වැඩි වෙන වේගයෙන් පසුව අඩු වෙන වේගයෙන් හරි ඊට පස්සේ තමයි පුතේ අඩු වීමකට ඍණ වේ. ඒ කියන්නේ ඵලදායීතාවය වැඩිපුර එකකින් එන ඵලදායීතාවයේ අඩු වීමකට ලක් වෙනවා. අන්න ඒ සීමාව තමයි අපි හඳුනා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේක මුලින්ම පිටපත් කරගන්න මම රූප සටහන් වලින් ඔයගොල්ලන්ට තාපිට එකකින් මේක පැහැදිලි කරන්න යනවා. හරි. මට මේ ආපු උත්තර ටික හරිද කියලා කවුරු හරි කන්ෆර්ම් කරන්න මැසේජ් එකක් දාන්න. වන්දනා අපි මේ ඊළඟට ලක්ෂිතා හිමාෂි මගේ බෝඩ් එක හොඳට පේනවට පුතේ මගේ ලැප්ටොප් එක නම් බොද වෙලා පේන්නේ සිග්නල් වල මොකක් හරි අවුලක් වෙන්න ඇති. ඔයගොල්ලන්ට මගේ ෆෝන් එකෙන් දෙන මේ බෝඩ් එක හොඳට පැහැදිලිව පේනවද නැත්නම් ඒවත් බොදයිද වන්දනා? කොහොමද? සිග්නල් ඩ්‍රොප් වීමක් තියෙනවා. ඕකේ. ඉන්ටර්වල් එකක් අරන් එනවද එහෙනම් කට්ටිය? මොකද කියන්නේ? ඊළඟ පැයට යන්න කලින් ඉන්ටර්වල් එකක් අරන් එනවද? කට්ටිය මොකද කියන්නේ? වන්දනා හිරුනි නෙවෙයි වාසි. විනාඩි 10 වඩේ වත් කන්න තරම් නම් දෙන්න බෑ පුතේ. ඔයා මේ වත් කෑවේ නැද්ද උදේ? ඒවත් සීන් එකක් නේ. හරි මම මේ හිමාෂි හරි බඩගින්න කරන්න එපා එහෙනම්. ගෑස්ට්‍රික් කරේ. හරි එහෙනම් දැන් 10:55යි. මම මේ මීටින් එක ලීව් කරන්නේ නැහැ. මීටින් එක මෙහෙමම තියෙනවා. වන්දනා මට හරියටම කියන්න ඔය බත් කන්නද බඩගිනි කියලා කිව්වේ නැත්නම් කඩතෝරුවකද? වන්දනා මොකද කියන්නේ? හරි විනාඩි 15ක් දෙන්නම් එහෙනම්. හරි විනාඩි 15ක් ඇතිනේ ඊට මේකනේ හරි එහෙනම් 10යි 11යි 10 වෙද්දී එන්න හොඳේ 11යි 10 වෙද්දී එන්න මම මීටින් එක ඔෆ් කරන්නේ නැහැ මීටින් එක ඔෆ් කරන්නේ නැහැ කොහොමම මේ මීටින් එක තියෙනවා මේ වත් කාලා එන්න 11යි 10යි පැහැදිලිනේ එහෙනම් හරි 11යි 10 වෙද්දී එන්න හිමාෂි ඉන්නව නේද ඇහුණාද පණිවිඩේ ඔව් සර් හරි එළ එහෙනම් 11යි 10 වෙද්දී එන්න දෙන්න
හරි එහෙනම් ඉන්ටර්වලෙන් පස්සේ අපි වැඩේ බලමු මාව පැහැදිලිව හැරෙනවා ඇති කියලා විශ්වාස කරනවා සිග්නල් අවුලක් තිබ්බොත් මට කියන්න මේ බෝඩ් එකේම ලියද්දී ලාවට වගේ පෙවුනොත් ඒක දැනුම් දෙන්න ඕකේ දැන් එහෙනම් අවුලක් නැතුව ඇති 10 11යි 13යි අපි ඉතිරි පැය ගන්න පැය ගත කරමු පළදා වක්‍රත් එක්ක ලියන මාතෘකාව මේක සටහනක් මම දෙනවා මේක ඔබ සටහන ගන්න අවශ්‍ය නැහැ මම සටහන දෙනවා ඒ නිසා මාත් එක්කම යමු ලියන සටහනට අවශ්‍ය කරන මාතෘකාව ලොකුවට කෙටි කාලීන මුළු පළදා වක්‍ර කෙටි කාලයේ මුළු පළදා වක්‍රය හා කෙටි කාලීන මුළු පළදා වක්‍රය හා කෙටි කාලීන මුළු පළදා වක්‍රය හා सामान्य फलदा वक्रයක් सामान्य फलदा वक्रයක් सामान्य फलदा वक्रයක් හරිද सामान्य फलदा वक्रයක් ආධික फलदा वक्रයක් අතර සම්බන්ධතාවය ලියා ගන්න එපා පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරාට පස්සේ ඔබ රූප අදින්න පටන් ගන්න නැත්නම් ඔබ අදින වක්‍රවල වෙනස්කම් ඉක්කොත් ඔබට ඒව නැවත හරි total productivity curve එක තමයි උඩ මම ඇඳලා තියෙන්නේ හරිද ඊට පස්සේ
මේ යන්නේ මම MP වක්‍රය marginal productivity ගොඩක් ඉන්න ඇද ගන්න එපා කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ වෙන දැන් වලින් ඔය වක්‍රෙ ඉච්චොත් අනිකට ඔබගේ පින්තූරේ වැරදෙයි. ඒ නිසා මම අවවාද මේක පැහැදිලි කරාට පස්සේ අදින්න පටන් ගන්න. හරි? දැනට එපා. හරිද? හරි මට කියන්න රූප සතහන පැහැදිලිව පේන්න අරගෙන තියෙනවද කියලා කියන්නකො පේනවද කියලා කියන්නකො මුලින්ම රූප සතහන පැහැදිලිව පේනවද වන්දනා ඔව් කියලා ඉවර තියෙන්නේ මේ දැන් කියව එකට උඩ දන්නේ නැහැ මම දැන් බැලුවේ මෙසේජ් රූප සතහන පැහැදිලිව පේනවා ඔව් නෑ පැහැදිලිව පේනවද ඔව්නේ හරි දැන් අහගන්න අදින්න එපා කිව්වේ යම් කිසි හේතු කිහිපයක් හේතු කොට මෙන්න මේක වාර පේනවා නේද මම මේ ඇගිල්ල තියෙන බිඳුවක් 30 අතර කලාපය මෙන්න මේ කලාපය තමයි වන්දනාර මම කිව්වේ වැඩි වෙන වේගය කියලා වැඩි වෙන වේගය කියලා පැහැදිලිද වැඩි වෙන වේගයෙන් ඵලදාව වැඩි වෙනවා විචල්්‍ය සාධක වැඩි කරගෙන යද්දී මේ විචල්්‍ය සාධක 30 දක්වා වැඩි වෙ කරගෙන එද්දී වැඩි වෙන වේගයෙන් ආයතනයේ මුළු ඵලදායකතාවය තමයි TP කියලා අපි කියන්නේ TP කියලා අපි කියන්නේ මුළු ඵලදායකතාවයට එහෙනම් මුළු ඵලදායකතාවයේ මුලදී වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධිය හොඳට නිරීක්ෂණය කරන්න මේ 30ට එනවා මේ 30ට වෙනකම් මේ 50 ඒ 30ම තමයි මම මේ යටට අරගෙන තියෙන්නේ. මේ මුළු විශ්ලේෂණය මේ ආන්තික සහ සාමාන්‍ය විශ්ලේෂණය. ඵලදායීතාවයේ ආන්තික සහ සාමාන්‍ය විශ්ලේෂණය. හරි. මේ පැත්තේ දාලා නැහැ මම MP සහ AB. මේ වක්‍ර වලින් වෙනන්නේ. හරි. ඔන්න දැන් වන්දනා මම මේක මකන්නම්. වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධිය ඔබ හොඳට දැන් ඔළුවට අරගෙන දැන් බලන්න. යකට ගත්තට පස්සේ මේ 30 දී වාට පේනවා මේ උඩින් ඉන්නේ කවුද? උඩින් ඉන්නේ MP. මේ MP වක්‍රය පුතේ මේ MP වක්‍රය. MP වක්‍රය කියලා කියන්නේ ආන්තික ඵලදා වක්‍රය. ආන්තික ඵලදා වක්‍රය. ආන්තික කිව්වේ කවුද පුතේ? වැඩිපුර එකතු වෙච්ච කෙනාගෙන් ආපු අවුට්පුට් එක. වැඩිපුර අලුතෙන් එකතු වෙච්ච කෙනාගේ අවුට්පුට් එක. හරි. වැඩිපුර එක්කෙනෙක් එකතු වෙද්දී මේ 30 දක්වා එයාගෙන් එන අවුට්පුට් එක සෑම විටම වැඩි වෙන ප්‍රමාණයක් තමයි දෙන්නේ. බලන්න එහෙනම් වැඩි වෙන වේගයෙන් එනකම් වැඩි වෙච්ච දුර දක්වා හරියටම වැඩිපුර එකකින් ලැබිච්ච ඵලදායකව. ඒ කියන්නේ ආන්තික ඵලදා වක්‍රය උපරිමයට යනවා වැඩි වෙන වේගයෙන් වැඩි වෙන ස්ථානය දක්වා. නැවතත් තේරුම් නැත්තම් මොකද අහගෙන ඉන්න මේ 30 කියන්නේ මොකද්ද පුතේ මෙන්න මෙතන දෙනකම් වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධිය මේ අවධිය මොකද්ද අඩු වෙන වේගයෙන් වැඩි වෙන අවධිය අඩු වෙන වේගයෙන් වැඩි වෙන අවධිය මේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධිය ඒ දෙක පැහැදිලිනේ අඩු වෙන වේගයෙන් වැඩි වෙන වේගය ඒ දෙක ගැන කතාවක් නැහැනේ එහෙනම් මේ 30ට වෙනකම් වැඩි වෙන වේගය. එතකොට වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධියේ අවසානයේදී වත් වෙන්නේ පුතේ ආන්තික ඵලදා වක්‍රය කියන්නේ MP වක්‍රයේ උපරිම අගය සනිටුවන් වෙනවා. ඒ කියන්නේ මුදුන MP වක්‍රයේ මුදුන මේවා කොම්පිට්ටු හැඩ ගන්න. මේ කොම්පිට්ටු හැඩ ඉංග්‍රීසි U වක්‍ර අනිත් පැත්ත ගැහුවා වගේ හැඩයක් එන්නේ. එතකොට පුතේ මේකේ ආන්තික ඵලදා වක්‍රයේ උපරිමයේ සනිටුවන් කරන්නේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙන තැන අවසාන වෙන තැන. තේරුණාද? අන්න එතනින් එහාට පුතේ අඩුවන වේගයෙන් වැඩි වෙනවා කියන්නේ මේ අවධියනේ. මෙන්න මේ අවධියේදී වන්දනා මොකද වෙන්නේ? ලක්ෂිකා ආර්ථික ඵලදාව අඩු වෙනවා නේ. ඒ අඩු වෙන නිසා තමයි එයා අඩු වෙන වේගයෙන් වැඩි වෙන්නේ. පාඩ තේරුණාද?
බලන්න පුතේ මේ අක්ෂය දිහා. මෙන්න මේ අක්ෂය දිහා බලන්න. මේ අක්ෂයේ මේ පැත්ත තියෙනව නේද දුව? මේ අක්ෂයේ බිඳුවට උඩින් ධන පැතිනි පුතේ. බිඳුවට යන්නේ ඍණ පැතිනි දුවේ. එතකොට මේ ධන පැත්ත කියන්නේ වැටිවීමක් නේ. හරි. එතකොට මේ පැත්තේ මෙහා පැත්තට යන්න අඩු වෙනවා තමයි. හැබැයි ධන අංග වලින් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ වේගය අඩු වෙනවා හැබැයි වැටිවීම. ඒක තමයි අර තේරුම. අඩුවන වේගය අඩු වෙනවා මේ පල්ලම එන්න බැරිනවා. ඒ කියන්නේ වේගය අඩු වෙනවා. හැබැයි මොකද්ද? වැඩිවීමක වේගය තමයි අඩු වෙලා තියෙන්නේ. අලුතෙන් එකතු වෙච්ච එක මොකක් හරි ධන භාවයක් එකතු කරනවා. හැබැයි ධන භාවය එකතු කරන්නේ මෙහාට යන්න අඩු වෙන වේගය. දැන් තේරුණාද? අන්න ඒකින්ද තමයි පුතේ මෙයා අඩුවන වේගයෙන් වැඩි වෙන්නේ. මේ අවධිය බලන්න. වැඩි වෙන වේගයෙන් වැඩි උනේ ඇයි? අලුතෙන් එකතු වෙච්ච එක නා. හරි. හැම වෙලාවෙම අලුතෙන් එකතු වෙච්ච කෙනා මේ Q1 Q2 Q3 කියලා එකතු වෙච්ච කෙනා මොකද අලුතෙන් එකතු වෙනවා ධනාංගයක් එකතු කරනවා හැබැයි වැඩි වීමක් අලින්ට වඩා මේ මෙතන 10 නම් මෙතන 12 ඔය විදිහට වැඩි වෙවි තමයි එකතු කරන්නේ. ඒ නිසා වැඩි වෙන වේගයෙන් වැඩි වුණා ටෝටල් ප්‍රොඩක්ටිවිටි. හරි. හැබැයි උපරිම සීමාවට ළඟා වුණාට පස්සේ ඒ කියන්නේ මේ මුදුනෙන් පස්සේ යා ධනාංගයක් එකතු කරනවා. හරි. මේ පැත්තේ තියෙන ධනාංගනේ මෙතනින් උඩ ධනාංගනේ හරි ධනාංග එකතු කරනවා. හැබැයි කොහොමද උදේ? අඩුවන වේගය. ඒ නිසා පල්ලම බහිනවා. අලුතෙන් එකතු වෙන කෙනා ධනාංගයක් එකතු කරලා හැබැයි කලින්ට වඩා පල්ලම. ඕක ගිහිල්ලා total productivity එකේ මුදුන ඒ කියන්නේ මෙන්න මෙතන. හරි. එන්නේ එතනදී පුතේ බලන්න මෙයා කියනවා තව දුරටත් මට බෑ. ඒ කියන්නේ 50 නේ උපරිම total productivity උපරිමේ 50 මෙතන 50. මෙයා කියනවා මට නම් දෙයියෝ තව දුරටත් බෑ. මට මෙතනින් එහාට එකතු වෙන්න බෑ. ඵලදායීතාවය වැඩිපුර එකකින් එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිංදුව අර ඉස්සෙල්ලා 42 කියලා ආවේ. මෙන්න මේ අවදි. එවුණා මෙන්න මේ අවදි. දැන් බලන්න බිංදුවයි. එහෙනම් මතක තියාගන්න පුතේ මුළු ඵලදා වක්‍රය මේ සම්බන්ධතාවය හොඳට බලන්න සම්බන්ධතාවය මුළු ඵලදා වක්‍රය වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධියේ පොදලා ගන්න නැවතත් මම කියනවා අවස්ථාව අහගෙන ඉන්න මුළු ඵලදා වක්‍රය කියන්නේ උඩ තියෙන මුළු ඵලදා වක්‍රය වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධියේ ඒ කියන්නේ මේ අවධිය ආන්තික ඵලදා වක්‍රය ඒ කියන්නේ මේ වක්‍රය උඩින් යන වක්‍රය ඉහළ නගමින් පවතී. එහිදී මුදුන දක්වා ඉහළ නගන්නේ. මේ වැඩි වෙන අවධියේදී මුදුන දක්වා ආන්තික ඵලදා වක්‍රයේ මුදුන දක්වා වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අන්තිම තැනදී මුදුන සනිටුවන් කරගන්නවා එයා. ඉන්පසු මුළු ඵලදා වක්‍රය කියන්නේ මේ අඩුවන වේගයෙන් වැඩි වෙන අවධියේ මේ කියන්නේ මේ අවධිය. අවධියේදී ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කිරීම ආරම්භය. ඒ කියන්නේ ටර්න් එක ගන්න. ටර්න් එක අරගෙන යටිගම් බලාගෙන. ඒ කියන්නේ පහළට බෑවුම් වීම ආරම්භය. ඒ කියන්නේ මේ අවධිය. එහෙනම් පැහැදිලිනේ ආන්තික ඵලදා වක්‍රය මුළු ඵලදා වක්‍රය වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධියේදී ඉහළ නගින්න පවතී. මුළු ඵලදා වක්‍රය අඩු වෙන වේගයෙන් වැඩි වෙන වේගයෙන් අවධියේදී පහළ බසින්න පවතී. ඒ විතරක්ද සුවිශේෂීත්වය? ඒ විතරමද? නෑ. තව සුවිශේෂීත්වයක් තියෙනවා. මොකක්ද අමතක කරන්න එපා. ආන්තික ඵලදා වක්‍රය මුළු ඵලදා වක්‍රයේ උපරිම වෙන්නේ. ඒ කියන්නේ මේ මුළු ඵලදා වක්‍රයේ උපරිම වෙන අවධිය. ඒ කියන්නේ උපරිම කියන්නේ මුදුන. මුළු ඵලදා වක්‍රයේ මැක්සිමම් ලෙවල් එක. ඒ කියන්නේ මුදුන සයිට් 1 කරද්දී ආන්තික ඵලදා වක්‍රය ප්‍රමාණක්ෂය ඡේදනය කරයි. ඒකේ තේරුම තමයි ආන්තික ඵලදාව බිඳුවයි කියන්නේ. ආන්තික ඵලදාව බිඳුවයි කියන එක තමයි ඒකේ තේරුම. පැහැදිලිද? තවදුරටත් මුළු ඵලදාව උඩින් උනාට පස්සේ නිවිම විචාරසාරක වැඩි කරන්න ගියොත් මොකද වෙන්නේ? මෙයාගේ මුදුනේ මුදුනෙන් එහාට දුව මොකද වෙන්නේ? මෙයා පහළට බැවුම් වෙන්න බලනවා. පැහැදිලිද? මෙයා පහළට බැවුම් වෙන්න බලනවා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ?
ඒකේ තේරුම තමයි මෙයා මුළු පළදාව පහළට බැවුමට හේතු උනේ ආන්තික පළදාව ඍණාගයන් ගන්නවා කියන. ආන්තික පළදාව ඍණාගයන් ගන්නවා. නැවතත් එකපාරක් කියන්නම් හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා තේරුණාද කියලා අවසානයේ කියන්න. නැවතත් එකපාරක් මුළු පළදාව වක්‍රය කියන්නේ උඩ ඉන්න කෙනා total productivity TP වක්‍රය වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවධිය. ඒ කියන්නේ මොන අවධියද පුතේ? මෙන්න මේ අවධිය. හරි මම ඕනනම් දාන්නම්කෝ A කියන අවධිය. මේක A කියන අවධිය. මේක B කියන අවධිය. මේක C කියන අවධිය. හරි දැන් තේරුම් ගන්නකො. A කියන අවධියේදී මොකද වෙන්නේ? මුළු පළදාව වක්‍රය වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. හරිද? අන්න ඒ අවධියේදී ආන්තික පළදාව වක්‍රය කියන්නේ MP වක්‍රය ඉහළ නැගී. ඉහළ නැගලා අරක වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අන්තිම විචල්‍යයේ යොදවන තැනදී උපරිම ලක්ෂණයට සමානව වෙනවා MP වක්‍රය. ඊට පස්සේ B මේ B පරාසය තුල කතන්දරේ තමයි අඩුවන වේගයෙන් මුළු පළදාව වැඩි වෙනවා. B පරාසය අඩුවන වේගයෙන් වැඩි වෙනවා. එතකොට ආන්තික පළදාව වක්‍රය පල්ලහැවම පහළට බෑවුම් වෙන්න බලන්න. හරි ඔන්න එහෙනම් වැඩි වෙන වේගයෙන් වැඩි වෙද්දී වැඩි වෙනවා ආන්තික පළදාව අඩුවන වේගයෙන් මුළු පළදාව වැඩි වෙද්දී පහළට එනවා. ඔය විතරක් නෙවෙයි තවත් විශේෂීත්වයක් තියෙනවා. මුළු පළදාව වක්‍රයේ TP වක්‍රයේ මුදුන සැලකුම් කරන. ඒ කියන්නේ TP වල උපරිමේදී MP ශූන්‍යයි. ඒ කියන්නේ Q අක්ෂය ඡේදනය කරනවා මෙන්න මෙතන. හරියටම Q අක්ෂය ඡේදනය කරනවා. හැබැයි Q අක්ෂය ඡේදනය කරනවා කියන එකේ සිංහල තේරුම තමයි මෙයා බිඳුවක් වෙනවා කියන්නේ. මෙයා බිඳුවක් වෙනවා කියන්නේ. තවදුරටත් දුව මෙන්න මේ TP වක්‍රයේ ටර්න් එක ගන්නවා කියන්නේ පහළට බෑවුම් වෙනවා. මුළු පළදාව පහළට බෑවුම් වෙනවා. ඒ කියන්නේ පළදාව මුළු පළදාව. ආයතනයේ සියලුම පළදාව අඩු වෙනවා. ඒ කියන්නේ වැඩිපුර එකකින් ආපු පළදාව ඍණාගයන් ගන්නවා කියන්නේ. මේ ඍණාගයන් මේ ඍණ 1 ඍණ 2 ඍණ 3 විදියට ඍණාගයන් බවට පත් වෙනවා. තේරුණාද? හරි. මට අවංකවම මැසේජ් එකක් එවන්න පුතේ. සුපිරියට ඔළුවට ගියාද මේ කාරණාව? මම දෙනවා. නෝට් එක දෙන්න කලින් මට කියන්න රූපය අද ගන්නත් කලින් මට කියන්න තේරුණාද කියලා මේක. මම තාම ආන්තික පළදාව ගැන විතරයි කිව්වේ. ඔව් සර් සුපිරි. අනිත් ළමයි හොඳට තේරුණා. වන්දනා ලිව් වෙලා දුන්නේ දාව මම දැක්කා ඒක මම තුන් සැරයක් විතර කිව්වේ. ලියුණානේ වන්දනා. හරි. වන්දනා ලිව් වෙලා දුන්නේ හිතේ ආවේ මම දැක්කා දෙතුන් වල. ඒකයි මම දෙතුන් වතාවක් කිව්වේ. හරි. කෙසේ හෝ තේරුණානේ? හරි. එහෙනම් එච්චර. අද ගන්න එපා. ඇඳ ගන්න එපා. ඇයි අද ගන්න එපා කියන්නේ? තාම ඉවර නැහැ. දැන් වරෙන් පුතේ AP ගැන කතා කරමු. සාමාන්‍ය පළදාව. හරි. කරන්ට් එක යනවා. ඔව් මම පෙත් එකයි මම ඉස්සරල උනේ. අපිට කරන්ට් එක යනවා එනවා. සාමාන්‍ය පළදාව ගැන අහගන්න. සාමාන්‍ය පළදාව ගැන කතා කරද්දී දරුවනේ සාමාන්‍ය පළදාව වක්‍රය දැන් මෙතන බලන්න. ආන්තික පළදාව වක්‍රය නගිද්දී මෙයක් නගිනවා. හැබැයි මෙහෙමයි වෙන්නේ. ආන්තික පළදාව ඒ කියන්නේ සාමාන්‍ය පළදාව වෙනස් වෙනවට වඩා වැඩි වේගයකින් ආන්තික පළදාව වෙනස් වෙනවා. සාමාන්‍ය පළදාව ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ එකක පළදාව වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් වැඩිපුර එකක පළදාව වැඩි වෙනවා. මුලදී මේ බලන්න. ඒ නිසා තමයි පැටියෝ මෙයාට වඩා උඩින් මෙයා ඉන්නේ. හවුද? AP ට වඩා උඩින් MP හැම වෙලාවෙම ඉන්නවා නගින්න. මොකද නැවතත් බලන්න නගින අවධියේදී AP ට වඩා උඩින් තමයි MP. ඒ නිසා මේව හොඳට මතක තියාගන්න. නගින අවධියේදී කවුද උඩින්ම නගින්නේ? කවුද මුලින්ම නගින්නේ? කවුද? MP. මම මේ ආන්තික කියන එකට කියන්නම් පුතේ බල්ලෙක්. බල්ලා. ඇයි මම බල්ලා කියන්නේ? ගෙවල් වල බල්ලෝ ඉන්නවද වන්දනා? ගෙදර බල්ලෙක් ඉන්නවද? ඉමාෂි සාමාන්‍යයෙන් කොමිනේරියන් ලොකු බල්ලෝ නෙවෙයි මං අහන්නේ. නිකන් ඔය ඕණි එකකට ඇරලා මේ ඉන්න જાතිය බල්ලෝ. හරි. දෙන්නෙක් ඉන්නවා. හරි. මේ සීන් එක පොඩ්ඩක් බලන්න. ඔයා නම් ගෙදර කඩේ යන්නේ.
එහෙම නැත්නම් ඇයි ගෙදර මල්ලි හරි අම්මා හරි කවුරු හරි යනවා නම් සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය දෙයක්. ගෙදර බල්ලා කඩේට අපි යනකොට අපිත් එක්ක එනවා. දැකලා තියෙනවද? අපි කොහෙන්ද ගමනක් යනවා නම් මූ යම් කිසි සීමාවක් දක්වා එනවා. ගෙදර ළඟ පහත කඩේකට යනවා නම් මූත් අපිත් එක්ක එනවා. වටේ ඉන්න බල්ලොන්ට පාට් එක දාලා ඌ එනවා අපිත් එක්ක. නේද? ගෙදර බල්ලා අපිත් එක්ක එනවා ගමන යනවා. එතකොට මට කියන්න කවුද ගමන මුලින්ම පටන් ගන්නෙ? කවුද මුලින්ම ගමන පටන් ගන්නෙ? මමද? මම කියන්නේ එක්කෙනා. මම තමයි පළවෙනි. එක භාණ්ඩයක් පිටිවැය වගේ තමයි එක කෙනා මම. අදන එක භාණ්ඩය මම. ඒ කියන්නේ මම තමයි ගමන පටන් ගන්න. හරි මම යනවා. හරි මම ගමන පටන් මම තමයි සාමාන්‍ය පළදා. මම යනවා දැකලා ගමන පටන් ගන්න කවුද? බල්ලා. හරි බල්ලා පටන් ගන්න. බල්ලා පටන් ගන්න කොහොමද කරන්නේ? ඌ ගමන යනවා මටත් වඩා ඉක්මනට. බල්ලා මගේ පස්සෙන් දෙන්නේ ඉස්සරහින්. ගෙදර බල්ලගෙන මං අහන්නේ. ගෙදර බල්ලා කොහොමද එන්නේ පුතේ? මට ඉස්සරහින් යනවා. ගිහිල්ලා මම මටත් කලින් කඩේ ඉන්නවා. මම කඩෙන් හැරිලා එනකොට මටත් කලින් ඌ ටර්න් එක අරගෙන යනවා. මට කලින් ඌ ටර්න් එක ගන්නවා. මට කලින් ඌ හැරිලා ගෙදරට යන පාර යනවා. මම ඊට පස්සේ මම යනකොට ඌ ඉස්සරහින් යනවා. මේක සාමාන්‍ය ඔයගොල්ලෝ මීටර වෙලා තියෙනවද? මේක මීටර වෙලා තියෙනවද ඔයගොල්ලන්ට? බල්ලා ඔක නෙවෙයිද කරන්නේ? නේ? බල්ලා ඔක කරන්නේ. ඒ වගේ තමයි පුතේ. සාමාන්‍ය පළදාව වෙනස් වෙන වේගයට වඩා වැඩි වේගයකින් ආන්තික පළදාව වෙනවා. ඒකට බල්ලා. හරි? වැඩිපුර. හරි? සාමාන්‍ය කියන්නේ එකක් නේ පුතේ. තවත් උදාහරණයක් දෙන්නම්. සාමාන්‍ය කියන්නේ එකක් නේ. සාමාන්‍ය කියන්නේ මොකද්ද? එකක්. ආන්තික කියන්නේ වැඩිපුර එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. කැම්පස් වල අපි කුප්පි දානවා කියලා කියනවා. කැම්පස් වල කුප්පි දානවා කියලා කියනවා. ඕක කැම්පස් වල කුප්පි දානවා කියලා කිව්වට සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළදී මේක වෙනවා. ඔය කල්චර් වලටත් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් නෙවෙයි ගොඩක් කල් ඉඳන්. හැබැයි මේක උසස් පෙළ මට්ටමේදී වගේ ගොඩක් වෙනවා. යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා පාඩම් කරන්න යනවා. ඔය පාඩම් කරන්න යද්දී මතක තියාගන්න එක જાතිය සම්පත් එකතු වෙන්නත් ඕනේ. මේ හැම එකම අපිට කියන්න බැරුණා සාමාන්‍ය මේකදී වෙන්නේ එක જાතිය සම්පත් එකතු වෙන්නේ. මගේ නිබන්ධනයේ ඇති මම දාලා තියෙනවා පුතේ මම මේක අද දවසේ ලියා ගන්න දුන්නේ නැහැ. නිබන්ධනයේ ඔබ දැක්කොත් හීනවන පළදා නීතියේ උපකල්පන ටිකක් තියෙනවා. ඒකත් බලා ගන්න හීනවන පළදා නීතියේ උපකල්පන පාඩම් කරගත්තොත් ඔබට පැහැදිලි ඇති පිටු අංක 8 තියෙනවා. හීනවන පළදා නීතිය ක්‍රියාත්මක වෙන්න වෙන උපකල්පන ටිකක් මේ ඔක්කොම හීනවන පළදා නීතිය හොඳේ. හරි? හීනවන පළ කොතනද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ අවදී. ඒකත් පැටියෝ. හීනවන ඵලය කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? මේ අවදියේ. B කියන අවධියේ තමයි හීනවන පළ තියෙන්නේ. මං කියන එක තේරුණාද? A කියන අවධියේදී හීන පළ තියෙන්නේ හීනවන පළ තියෙන්නේ නැහැ. හීනවන පළ තියෙන්නේ සාමාන්‍ය පළදාව හා ආන්තික පළදාව අඩු වෙන ගන්නේ. මෙන්න මේ අවධිය. එහෙනම් B කියන අවධිය තුල හීනවන පළදාව තියෙනවා. හරි? එහෙනම් ඒක වෙන්න හේතුව තමයි පුතේ සම්පත් සමජාතීය වෙන්න ඕන උපකල්පනයක්. දෙවැන්න තමයි තාක්ෂණය වෙනස් වෙන්න බැරි වෙන්න ඕනි. අට මේ නිබන්ධනයේ පැත්තේ හරි. හරි? අනිත් එක තමයි ස්ථාවර සාධක විචාර සාධක සමග පවතිනත් රෝග. C වලදී නෙමෙයිද කියලා. C වලදී තියෙනවා පුතේ. හැබැයි C වලදී නිෂ්පාදනය කරගෙන යන එක වෙන්නේ නැහැ. අපි ඒක ලබන සතියේ කතා කරමු. ලාභ ලබද්දී කොහොමද කියලා කතා කරමු. හරි? C අවධිය නැද්ද කියලා අහනවා. ඒකෙදි තියෙනවන ඵල තියෙනවා. නමුත් C අවධිය දක්වා අපි මේ ඵලදාව අඩුවේදී නිෂ්පාදනය කරනවා කියන්නේ මෝඩකම. මුළු ඵලදාව අඩුවේදී නිෂ්පාදනය කරනවා කියන්නේ මෝඩකම. අපි ඒවා ලබන සතියේ කතා කරමු. හරි? හරි. මේ මම කොතනද කියමින් ඉන්නේ? මේ අවධිය තමයි හීනවන ඵල තියෙන්නේ. හරි. දැන් හිතන්න අර කුප්පි දාන කතාවක් මම කිව්වේ. සමජාතීය ජෝඩුවක් හමු වෙනවා. ජෝඩුවක් කියලා කියන්නේ තනියෙන් කොල්ලෙක් වැඩ කරන කොල්ලෙක්. හිතන්න සුපිරි මීටරය තනියෙන් පාඩම් කරනවට වඩා තවත් සුපිරි මීටරයක් ඌට් එක එකතු වුණොත් එක්කෙනා ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ එකක් නේ. එකක් තනියෙන් වැඩ කරනවට වඩා වැඩිපුර එක්කෙනෙක් එයාට එකතු වෙනකොට මොකද වෙන්නේ? වැඩි වේගයකින් මොද පැත්තට යනවා නේද? පළදාව වැඩි නේද? ඒ නිසා අපිට එක්කෙනෙක් තනියෙන් පාඩම් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය පළදාව වැඩිපුර එක්කෙනෙක් එකතු වෙනවා. ඊට වඩා වැඩි නැද්ද ඒගොල්ලෝගේ පළදාව? තේරුණාද සීනේ? එහෙනම් ඔන්න උදාහරණ දෙකක් මොකක්ද? ඕකේ අයිත් පැත්තත් එහෙම තමයි. හොඳේ. මේ පැත්තත් බලපන්කෝ.
දැන් හිතපන් කප්පු දෙකක් තමයි සෙට් වෙලා. කප්පු දෙකක් කියන්නේ එන මේ අර එක පිස්සු නටන කොල්ලෙක් ඉන්නවා ඌ තනියෙන් පාඩම් කරද්දී අඩුම තරමේ විනාඩි 15ක් හරි පොත දිහා බලාගෙන හිටියා. පස්සේ තමයි ඌට නිකන් අර කම්මැලි නිදිමතේදී ෆෝන් එක ඔබලා පොඩ්ඩක් බුල ගෙලින්න පටන් ගන්නේ විනාඩි 15ක් 20කට පස්සේ. ඔන්න පුතේ ඌ වගේම තවත් පිස්සෙක් එනවා. ගෙදර පාඩම් කරනවා. මොකෝ වෙන්නේ? මේ අරු විනාඩි 15ක් හරි කලින් පාඩම් කරා. දැන් මොකද වෙන්නේ? දැන් ආපු වෙලාවෙ ඉඳන් කතාව. මචං අර පන්තියේ වර කෙල්ල ඕනේ කෙල්ලනේ ඔය දැන් පාඩම් කරන්නේත් නැහැ. ඒ නිසා හොඳට නරකට දෙකටම කවුරු මුලින්ම ඉස්සර වෙන්නේ? වැඩිපුර එක. හරි වැඩිපුර එක. ඒ නිසා බලන්න වැඩි වෙන අවධියේදී මුලින්ම වැඩි වෙන්නේ එයා, අඩු වෙන අවධියේදී මුලින්ම අඩු වෙන්නේ එයා. ඒ නිසා යටින්ම යන්නේ එයා. ඒ නිසා දෙකම හොඳට මතක තියාගන්න. ආන්තික බාධාවක් වේ තමයි උඩින්. ඒකත් ඔළුවේ තියාගන්න. මුලින්ම ටර්න් එක ගන්න කවුද? මෙයාද? මුලින්ම ටර්න් එක ගන්න මෙයා. කවුද ආන්තික? එහෙනම් මම බල්ලා කියලා කිව්වා. ඊට පස්සේ කුප්පි කතාවක කිව්වා. කුප්පි කියලා කියන්නේ පුතේ කැම්පස් වල යාළුවෝ කියන්නේ. කොහොම එකතු වෙලා එකට පිටිසකට එක් දන්නා දෙයක් කියන එක තමයි කිව්වේ කුප්පියක් කියලා. මෙතන ඔයගොල්ලෝ පහළ කැම්පස් මේ යන්න කලින් ඔයගොල්ලෝ ඒ level වලට දැනුත් ඔබ කරනවා. හරි. ඊට පස්සේ තවත් බඩක් පෙන්නන්න ඕන. මොකක්ද ඒ බඩ? පුතේ ආර්ථික පළදා වක්‍රයේ කියන්නේ සාමාන්‍ය පළදා වක්‍රයේ මුදුන තියෙනව නේද? මුදුන හරියටම ඒ මුදුනේදී තමයි පුතේ AP වක්‍රය MP වක්‍රයව කපන්නේ හරියටම සාමාන්‍ය පළදා වක්‍රයේ මුදුන. එහෙනම් පැටියෝ මතක තියාගන්න ආන්තික පළදාවයි සාමාන්‍ය පළදාවයි සමාන වෙනකොටනේ ඒ දෙක ඡේදනය වෙන්නේ. මේ දෙක ඡේදනය වෙන්නේ සමාන වෙද්දීනේ මේ MP. හොඳේ? ඒ සමාන වෙන තැනදී ඡේදනය වෙන්නේ. ඒ ඡේදනය වෙන තැන හොඳට මතක තියාගන්න ඉන්න. AP ගේ මුදුන. මම කියන්නේ තේරුණාද? AP ගේ මුදුන තමයි පැටියෝ ඡේදනය. තේරුණාද? ඒ කියන්නේ සාමාන්‍ය පළදාව උපරිම වෙන තැනදී තමයි ආන්තික පළදාව එකිනෙකට කැපෙන්නේ. හැබැයි මතක තියාගන්න එතකොට ආන්තික පළදාව පල්ලෙහ බහිමින් එන්නේ. තේරුණාද? කතන්දර ගොඩක් කියාගෙන ගියා. නැවතත් සාරාංශයක් විදිහට එකින් එක කියාගෙන යනවා. පළවෙනි කතන්දරය. AP වක්‍රය සහ AP වක්‍රය ගත්තට පස්සේ වැඩි වේගයකින් වෙනස් වෙන්නේ ආන්තික පළදා වක්‍රය. ඒ කියන්නේ MP වක්‍රය. ඒ නිසා වැඩි වෙද්දී මුලින්ම උඩින් යන්නේ කවුද? MP වක්‍රය. මුලින්ම උපරිම ලක්ෂයට ළඟා වෙන්නේ කවුද? MP වක්‍රය. මුලින්ම අඩු වෙන පැත්තට හැරෙන්නේ කවුද? එහෙනම් MP වක්‍රය. අඩු වෙද්දී මුලින්ම යටින්ම යන්නේ කවුද? දැන් මෙතන උඩින්ම ගියා. අඩු වෙද්දී යටින්ම යන්නේ කවුද? MP වක්‍රය. ඇයි? වැඩි වෙන වේගෙන් අඩු වෙන්නේ යානේ. ඒ නිසා උඩින් ඉන්නේ අඩු වෙන අවධියේදී MP AB වක්‍රය. ඒක හරි. දෙවෙනි කාරණාව MP වක්‍රය AP වක්‍රය ඡේදනය වෙන තැනදී ආන්තික පළදාව සාමාන්‍ය පළදාවට සමානයි. දෙන්න එකිනෙකට ඡේදනය වෙන තැනදී සාමාන්‍ය පළදාවයි ආන්තික පළදාවයි සමානයි. හැබැයි විශේෂම ලක්ෂණයක් තියෙනවා මෙතන දුවේ. ඒ විශේෂ ලක්ෂණය තමයි MP AP ව ඡේදනය කරන්නේ AP කියන්නේ සාමාන්‍ය පළදාවේ උපරිම මුදුනේ ලක්ෂයේදී තමයි ඡේදනය කරන්නේ. ඒක තේරුණානේ? එතකොට තව කාරණාවක් මතක තියාගන්න AP ගේ මුදුන කියන්නේ MP 15 බසිමින් ඉන්න අවධිය. හරි. එහෙනම් ඔයාලට තේරුණාද කියන්නේ මේ මම කතා කරපු කාරණා ටික කැට දාලා කියන්නම් MCQ ප්‍රශ්නයක් ඇහෙන එක ඇහෙනවාමයි. අද දවසේ මම මේ වක්‍ර ටිකේ සම්බන්ධයක් කිව්වනේ. මුළු පළදා වක්‍රයයි ආන්තික පළදා වක්‍රයයි සම්බන්ධයක් කිව්වා. සාමාන්‍ය පළදා වක්‍රයයි ඊළඟට ආන්තික පළදා වක්‍රයේ සම්බන්ධයක් කිව්වා. හොඳට තේරුම් ගත්තා නම් අද දවසේ කිව්ව දෙයින් ඔබගේ ලකුණක MCQ එකක් තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඔබ ගිය සැරේත් මතක ඇති ඔබගේ අයියලා අක්කලාගේ පන්ති වලත් මම සමහර දේවල් කිව්වා. සමහරයන් ගණන් ගන්න නැතුව විභාගෙට ගියා. හැබැයි විභාගෙට ඒ විදිහටම ආවට පස්සේ ඇවිල්ලා කිව්වා අනේ සර් අපි ඒක බලාගත්තේ නැහැ. හරි මට අවංකවම කියන්න මේ කිව්ව දේවල් ටික තේරුණාද කියලා වන්දනා ලක්ෂිකා සහ හිමාශි AP සහ MP AP TP අතර සම්බන්ධය තේරුණාද හොඳට? අවංකවම තේරුණා. සුපිරි. එහෙනම් හොඳ බබාලා වගේ වරද්ද ගන්නේ නැතුව
හරිද? වරද්ද ගන්නේ නැතුව මේක ස්ක්‍රීන්ෂොට් එකක් මුලින්ම ගන්නකො ඉන්න මම අයින් කරගන්න. ස්ක්‍රීන්ෂොට් එක ගන්න කලින් ඉන්න මම. හරි. දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි. දැන් ওই ස්ක්‍රීන්ෂොට් එක අරගෙන දැන් අදින්න පටන් ගන්න. අදගෙන ඉවර වෙලා මට හරි කියලා එවන්න. එවලා පන්ති ඉවරුනාට පස්සේ මට ඕගොල්ලෝ ඇඳගත්ත පින්තූරේ ෆොටෝ එකක් එවන්න ඕනේ. මොකද මට බලන්න ඕනි මම මොකද පන්තියේදී නම් වටයක් ගිහිල්ලා බලනවා අදින පොත් හරියට අඳ ගන්නවද? නැත්තම් පසනේ තියෙන්නේ. හරි. පුතාලටත් ගාලා ලියා ගන්න මේක අඳ ගන්න. රූපය අඳ ගන්න ඉක්මනට විනාඩි 2ක් දෙන්න. ඉවර වෙලා හරි කියන්නේ. අදගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් දෙන්නත් ඉවර වෙලා මැසේජ් එකක් දාන්න වන්දනා ඉවරයි. මාෂි ඉවර වෙලා කියන්න. මේ ඉමාෂිගේ සෙකන්ඩ් ෂයි එකට මට මතක නැහැ ඉමාෂි නෑ සර් ෆස්ට් එකනේ මම කාලයක් පන්ති යන්න නැතුව හිටියානේ දැන් කොහොමද තත්ත්වය ඒකෝන් වල දැන් පන්තියට සම්බන්ධ වෙලා සති 4ක් මාසයක් විතර වෙනවනේ ඉන්දියාවට සර් ඉමාෂි ඉවරද දෙන්න අනිත් දෙන්න ඉවරයි ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරලා කියන්න මට තා පොඩි දෙයක් කියන්න ඕනේ හරිද ඉමාෂි හරි සර් තම පොඩ්ඩක් බලා ගන්න දැන් කිසියම් වක්‍රයක බෑවුම ගණනය කරන්නේ කොහොමද පුතේ බෑවුම කියන්නේ මේකේ අනුපාතය මේකේ අනුපාතය අතර සම්බන්ධයනේ බෑවුම කියන්නේ වක්‍රයක බෑවුම කියන්නේ මේකේ මේ කියන්නේ කිසියම් ලක්ෂයක සිට කිසියම් ලක්ෂයකට ගමන් කිරීමේදී ඇතිවෙච්ච අනුපාතයේ පුතේ බෑවුම කියන්නේ එහෙනම් පැටියෝ මෙන්න මේකයි මේකයිනේ කියන්නේ
මේ තිතයි අතර සම්බන්ධ දැක්වෙන්නේ මේකෙන් නේද? එතකොට පුතාලා මේ පැත්තෙන් තියෙන TP නේ TP මෙතන කීයක් හරි කියන්නේ නැති මෙතන කීයක් හරි මෙතන 10ක් මෙතන 8ක් කොහොම තියෙන්නේ නැති. එතකොට මේ TP කියන්නේ මේ දෙන්න අතර වෙනසනේ. මේ දෙන්න අතර වෙනස කියන්නේ ඩෙල්ටා TP. ඩෙල්ටා TP. එතන එන තිබුණ තියෙන කවුද ඩෙල්ටා TP කියන එක. පැහැදිලිද? එතකොට ඊගා එක්කලා මේ යට පැත්තෙන් වාගේ මේ පැත්තේ ඉන්නේ ඩෙල්ටා කවුද? V හරි Q හරි. හරි? පැහැදිලිද? එතකොට මේ දෙන්නගේ අනුපාතය නම් බෑවුම කියන්නේ බෑවුම සමාන TP වක්‍රයේ බෑවුම සමාන මොකද කියන්නේ? TP වක්‍රයේ හරි? TP වක්‍රයේ බෑවුම සමානයි ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා V. මට කියන්න මෙයා ගුරුයිද? මට කියන්න මේ හාරයා ගුරුයිද? ගුරුයි නම් කවුද? දැන් ටිකකට කලින් කිව්වා මම මෙහෙම සමීකරණයක්. හරි. අනිත් ළමයිට මීටර මොනවද කියලා බලන්න මේ කවුද කියලා. මේ කවුද? මේ සමීකරණය. ආන්තික ඵලදාව ගණනය කරේ මේකෙන් නෙවෙයිද බලන්න කලින් සමීකරණය මම දුන්නා. ආන්තික ඵලදාව අන්න හරි. ආන්තික ඵලදාවේ සමීකරණය නේද මේ තියෙන්නේ. එහෙනම් මයි පුතා බලන්න ආන්තික ඵලදාව වක්‍රය කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. ආන්තික ඵලදාව වක්‍රය කියන්නේ TP ගේ බෑවුමට. එහෙනම් ආන්තික ඵලදාව වක්‍රයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ කවුද? MCQ එකක් අහන්න පුළුවන්. මොකද්ද? ආන්තික ඵලදාව වක්‍රය නිරූපණය කරනුවේ මුළු ඵලදාව වක්‍රයේ බෑවුමයි. ආන්තික ඵලදාව වක්‍රය යනු මුළු ඵලදාව වක්‍රයේ බෑවුම නිරූපණය කරන වක්‍රයයි. මම හරිද වැරදිද? ඔයගොල්ලෝ දන්නවා වක්‍රයක බෑවුම කියන්නේ මේ අක්ෂ දෙකේ අනුපාතයනේ. එහෙනම් මම ඔන්න ඒක පෙන්නුවා. ඊට පස්සේ ඔයාලට ඇහැට හුරුයි මේ සමීකරණයෙන් අපි හොයලා තියෙන්නේ ආන්තික ඵලදාව වැඩිපුර එකක් කියමු. හිතකින් හිතකට යද්දි වැඩිපුර එකක් එකතු වෙන්නේ මොකද? හිතකින් හිතකට යද්දි වැඩිපුර එකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් වැඩිපුර එකකින් එකතු වෙච්ච එක තමයි මේ බෑවුම කියලා කියන්නේ. එහෙනම් බෑවුම පෙන්නලා තියෙන ආන්තික ඵලදාව. මට කියන්නේ ඒක තේරුණාද කියලා? මං කිව්ව එක තේරුණාද නැද්ද? ළමයි වන්දනාට විමාශිත ලක්ෂිකාට. අද ළමයි තුන්දෙනා ඉන්න මට කමන්නේ. ඔය ළමයි තුන්දෙනා හොඳට දැනගත්තොත් ඇති. ළමයි නියම සුපිරි. නියම. එහෙනම් වැඩේ පටන් ගමු. මේව ලියන්න ගමු. නෝට් එක ලියමු. අනුමාත්‍රාවක් ගන්න පුතේ. දැන් ලොකු මාත්‍රාවක් දුන්නානේ ලොකු එකක්. ඒ ලොකු එක්කිනාව පොඩි කරලා අනුමාත්‍රාවක් ගන්න. මෙහෙම පොඩි ඩොට් එකක් දාලා අනුමාත්‍රාවක් වගේ ගන්න. මුළු ඵලදාව වක්‍රය වරහන් ඇතුලේ TP. මුළු ඵලදාව වක්‍රය වරහන් ඇතුලේ TP. මගින් නෑ වක්‍රය නෑ මගින් නෙවෙයි මාතෘකාවන්නේ දෙන්නේ මුළු ඵලදාව වක්‍රයේ TP සහ ආන්තික ඵලදාව වක්‍රය වරහන් ඇතුලේ MP. ආන්තික ඵලදාව වක්‍රය වරහන් ඇතුලේ MP. අතර සම්බන්ධය හරි. කරුණෙන් කරුණ ලියමු. පළවෙනි කරුණ ගන්න පළවෙනි ඉරි කැලල ගහලා. මේව ලියන්න.
ආන්තික ඵලදා වක්‍රය වරහන් ඇතුලේ MP ආන්තික ඵලදා වක්‍රය පළවෙනි කරුණ ආන්තික ඵලදා වක්‍රය වරහන් ඇතුලේ MP මගින් නිරූපණය කරනුයේ මගින් නිරූපණය කරුණේ මුළු ඵලදා වක්‍රයේ වරහන් ඇතුලේ TP මුළු ඵලදා වක්‍රයේ වරහන් ඇතුලේ TP බෑවුමයි හරි පොද බබාලා වගේ මේ මෙන්න මේක වරහන් ඇතුලේ දාගන්න පුතේ මෙන්න මේ වරහන් ඇතුලේ මේක දාගන්න තේරෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ මම ලිව්වේ මොකද්ද මම මෙතන දාලා තියෙන්නේ ඉන්නවා යෝගනන්ද වට්ටන්න මෙතන එතකොට පේනවනේ දැන් බලන්න පේනව නේද MP සමානයි TP බෙදීම V සමානයි TP ගේ බෑවුම ඔය ඔක්කොම සමානයි නේද දැන් පේනවද කියලා බලන්න පේනවනේ අත්‍යාගත්තද MP සමානයි TP delta TP බෙදීම delta V ඒක සමානයි TP ගේ බෑවුම වරහන වහගන්න බෑවුමයි හරිනේ ඒක හරිනේ හරි දෙවෙනි කරුණට එන්නේ දෙවෙනි කරුණට ඔයගොල්ලෝ ABC කියලා දාගත්තද පුතේ අර පරාස තුන ඒක මට කියන්නකෝ දැම්ම නැත්නම් ටක් දාලා දාගන්න ABC කියලා මොකද මම ඒකෙන් පැහැදිලි කරන්න යන්නේ වැඩි වෙන වේගෙන් වැඩි වෙන අවධිය A දෙවෙනි එක B පරාසය 15 වෙනි අවධිය C කියලා දාගන්නකෝ දාගෙන නැත්නම් හරි දාගෙන දැන් ලියන්න මෙහිදී ඒ ඉංග්‍රීසි අකුර ඒ පරාසය තුලදී ඉංග්‍රීසියේ කැපිටල් A අකුර ඒ පරාසය තුලදී විචල්්‍ය සාධක 30 දක්වා වැඩි කරන විට විචල්්‍ය සාධක 30 දක්වා වැඩි කරන විට විචල්්‍ය සාධක 30 දක්වා වැඩි කරන විට මුළු ඵලදා වක්‍රය වරහන් ඇතුලේ TP මුළු ඵලදා වක්‍රය වරහන් ඇතුලේ TP
වැඩි වෙන වේගයෙන් ඉහළ යන අතර කමාවක් දාලා එහිදී ආන්තික ඵලදා වක්‍රය වරාණ ඇතුලේ MP ආන්තික ඵලදා වක්‍රය උපරිමය දක්වා ඉහළ නගී. ආන්තික ඵලදා වක්‍රය වරාණ ඇතුලේ MP උපරිමය දක්වා ඉහළ නගී. නැවතීමේ පිටු තියලා ලියන්නේ ඒකටම 30 දී එය උපරිම අගයක් ගන්න. 30 දී MP කියලා දාමුකෝ. 30 දී MP උපරිම අගයක් ගන්න. හරි. ඊගාව එක්කෙනා ඊළඟ කරුණට එන්න. ලියන්න. විචල්්‍ය සාධක 30 සිට 50 දක්වා B පරාසය තුලදී. විචල්්‍ය සාධක 30 සිට 50 දක්වා වැඩි කරන B පරාසය තුලදී. විචල්්‍ය සාධක 30 සිට 50 දක්වා වැඩි කරන B පරාසය තුලදී TP දැන් මොනේ නැහැ මුල් පළදාවක කියේ ඉන්නනේ. ඔයගොල්ලෝ දන්නවා TP කියන්නේ කවුද කියලා. TP අඩුවන වේගයෙන් වැඩි වේ. TP අඩුවන වේගයෙන් වැඩි වේ. හරිද? කමාවක් දාලා එහිදී අඩුවන වේගයෙන් වැඩි වේ කමාවක් දාලා එහිදී MP ජනාන්තික බලධාව MP පහළ බසී. හරි. ඊළඟ කරුණට යන්න අඩන්න. ලියන්න මෙහෙම. පනහේදී TP උපරිමය සනිටුවන් කරන අතර ඔයාලා මේ 50 30 කියලා මම අරගෙන තියෙන මනක්කල්පිත අගවල් ඔයාලට විභාගයේදී ඕක
ඔයාලගේ ඉලක්කම් දාලා විස්තර කරනවා නම් විස්තර කරන්න. හරිද? දැන් මේක රචනා ප්‍රශ්නයක් නම් පැටියෝ ඉලක්කම් ඕගොල්ලෝ දාලා මඩක් කල්පිතව මේ රූපය අදින්න. ඊට පස්සේ පැහැදිලි කරද්දී මේ වගේ කියන්න 50 දා ඔයා දාලා තියෙන 100 නම් 100 දී කියලා කියන්න. හරි? MCQ නම් මේ දැනුම භාවිත කරලා MCQ එක හොයන්න. හරි යම්කෝ එහිදී 50 දී TP උපරිමය සනිටුවන් කරයි. තවද එම අවස්ථාවේදී MP ප්‍රමාණ අක්ෂය ඡේදනය කරයි. එනම් තවද එම අවස්ථාවේදී MP ප්‍රමාණ අක්ෂය ඡේදනය කරයි. එනම් MP ශූන්‍ය අගයක් ගනී. MP ශූන්‍ය අගයක් ගනී. හරි අවසාන කරුණ ලියමු එහෙම. විචල්්‍ය සාධක අභිබවා C පරාසය තුල වැඩි කිරීමට යාමේදී විචල්්‍ය සාධක 50 අභිබවා C පරාසයේදී වැඩි කිරීමට යාමේදී TP ඒ කියන්නේ මුළු පරදාව ක්‍රමයෙන් අඩුවීමට ලක් වෙන අතර එහෙම නැත්නම් පහළ බැසීම කියලා දාන්න. අඩුවීම ඇලෙනක් පහළ බැසීමට ලක් වෙන අතර TP ක්‍රමයෙන් අඩුවීම ඇලෙනක් පහළ බැසීමට ලක් වෙන අතර එම අවධියේදී MP ඍණ අගයන් ගනු ලබයි. හරි නේද? yes. එහෙනම් ඔන්න අපි කතා කරේ TP සහ අපි මේ කතා කරේ වන්දනා TP සහ MP අතර තියෙන සම්බන්ධය. හරිද? දැන් එහෙනම් මාතෘකාව ලියා ගන්න MP සහ AP අතර සම්බන්ධය. ලියා ගන්න අනුමාතෘකාව ආන්තික ඵලදාව සහ सामान्य ඵලදාව අතර සම්බන්ධය MP versus AP. හරි MP සහ AP අතර සම්බන්ධය. පළවෙනි කරුණ ලියාගමු එහෙනම් පළවෙනි ඉර කෑල්ල
ආන්තික බලදාව වැඩි කරන විට වැඩි කරන නේ වැඩි වන කියලා දාමු. වැඩි වන විට ආන්තික බලදාව වැඩි වන විට ඒ කියන්නේ මෙන්න මේ අවධිය ගැන කියන්නේ ඔය බෝඩ් එක දිහා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ අවධිය ගැන කියන්නේ වැඩි වන විට මෙන්න මේ අවධිය ගැන කියන්නේ ඉය දක්වා ආන්තික බලදාව වැඩි වන විට ඊට වඩා අඩු වේගයකින් ඊට වඩා අඩු වේගයකින් සාමාන්‍ය පළදාව වැඩි වේ. ඒ කියන්නේ මේ වක්‍රය මේකට වඩා අඩුවකින් යන්නේ නෙමෙයි. ඊට වඩා යටින් යනවා කියන එක තමයි මේ කියන්නේ. මේ අවධිය. මේ කතා කරන්නේ මේ අවධිය. මෙන්න මේ මිටන් දෙකක් විතරයි. තේරෙනවද? මෙන්න මේ අවධිය ගැන විතරයි කතා කරන්නේ. මේ අවධිය විතරයි. පැහැදිලිනේ? මෙන්න මේ අවධිය විතරයි. වැඩි වෙන අවධිය කියන්නේ මෙතන දෙක විතරයි. මේක ඇරගෙන කතා කරන්නේ නෑ තාම. හරි? सामान्य पलदा में अडु वेगයකින් सामान्य पलदा වැඩි. එවිට MP වක්‍රය AB වක්‍රයට වඩා ඉහළින් පිහිටයි. හරි දෙවෙනි වගන්තියේ ලියන්න ලියලි ඉවර වෙලා මම පැහැදිලි කරන්න. මෙහෙම ලියන්න. MP අඩුවන විට AB තවදුරටත් උපරිම වෙන තෙක් වැඩි වේ. MP අඩුවන විට AP තවදුරටත් උපරිම වෙන තෙක් වැඩි වේ. නැවතීමේ තිත තියලා පසුව MP අඩුවන වේගයට වඩා අඩු වේගයකින් AP අඩු වේ. එවිට MP වක්‍රය AP වක්‍රයට වඩා පහළින් පිහිටයි. හරි දැන් බලා ගන්නකෝ දූල තුන්දෙනා. මේකේ කියනවා MP අඩු වෙන විට මෙන්න මේ අඩු වෙන විට තවදුරටත් AP කියන කෙනා හරිද මෙයා දැන් අඩු වෙන පටන් ගන්නේ. නමුත් AP කියන කෙනා තවදුරටත් එයාගේ උපරිමයට එනකම් නගිනවලු. එහෙනම් පළවෙනි වාක්‍යය තුල කියන්නේ මෙන්න මේ අවධියේ සිදුවීම ගැන. මෙන්න මේ අවධියේ සිදුවෙන සිදුවීම ගැන තමයි ඔය කියලා තියෙන්නේ. තවදුරටත්
MP අඩු වුණත් ඒ කියන්නේ MP කියන ආන්තික ඵලදාව අඩු වුණත් AP කියන සාමාන්‍ය ඵලදාව තවදුරටත් වැඩි වෙනවා කොතනද එනකන්ද AP ගේ උපරිමයේ එනකම්. අන්න එතනින් එහාට එයා උපරිමයට ආවට පස්සේ හරිද එයා අඩු වෙන්න ගන්න. මෙන්න මේ අවධිය ගැන ඊට පස්සේ වාක්‍යයට හැදිරි කරන්න යන්නේ අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වෙන්නේ මෙයා අඩු වේගයකින් මෙයා වැඩි වෙන්නේ. මාර්ගය බල්ලගේ කතාව මෙයා ගණන් වැඩියෙන් වේගකින් යනවා. ඒ නිසා වැඩි වේගයකින් අඩු වෙන්නේ මෙයා. ඒ නිසා AP වක්‍රයට වඩා වැඩි වේගයකින් මෙයා අඩු වෙන නිසා මෙයා යටින් ඉන්නවා. මෙයා උඩින් ඉන්නවා කියන කතාව තමයි ඔය කිව්වේ. පැහැදිලි? පැහැදිලි ඇති. ඕකේ. යම් එහෙනම් අවසාන වගන්තිය ලියන්න ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙන විට ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙන විට MP වක්‍රය හා AP වක්‍රය එකිනෙකට ඡේදනය වේ. MP වක්‍රය හා AP වක්‍රය එකිනෙකට ඡේදනය වේ. එකිනෙකට ඡේදනය වේ. තවද එම ඡේදනය වෙන තැන මෙහෙම ලියමු. තවද එම ඡේදනය වෙන තැන්හිදී තවද එම ඡේදනය වෙන තැන්හිදී AB වක්‍රයේ උපරිම අගය සනිටුවන් වේ. එනම් AP සමානයි MP කියලා කියනකො එනම් AP සමානයි MP AP සමානයි MP වනුයේ AP වක්‍රයේ මුදුනත ලක්ෂයේදී AP වක්‍රයේ මුදුනත ලක්ෂයේදී හරි දරුවනේ එහෙනම් ඔන්න දැන් 12යි කාලයි 12යි 17යි මට කියන්න අවංකවම අද දවසේ අපි කතා කරේ තරමක් සංකීර්ණයි තරමක් තාර්කිකයි තරමක් අවධානයෙන් යුතුව අහගත යුතු දේවල් ගණනාව මට අවංකව කියන්න ඔයගොල්ලන්ට මේ අද දවසේ කතා කරපු මැසේජ් එක එවන්න මේ අද දවසේ කතා කරපු දේවල් මීට කලින් හම්බ වෙලා තියෙනවද මීට කලින් දැනන් හිටියද නැත්ද කියන එක මම හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් මගේ පන්තියේ තියරි වල හිටියේ නෑ. තියරි වල හිටපු කට්ටිය දැන් මේ පන්තියේ නෑ. ෆිසිකල් එකට එන්නේ. හරි. ෆිසිකල් එක දැන් කොවිඩ් කාලේ තමයි මම මේ පන්තියේ තියරි කරේ. එතකොට ඒ හිටපු උන් අද මේ පන්තියේ නෑ. සමහර කට්ටිය ලොවෙත් නෑ, ලොවි නෑ. හරි. ඉතින් භාගයක්ම ෆිසිකල් ක්ලාස් එකට මාරු වුණා. ඒකෙන් අද වෙනකොට ඉති වෙලා ඉන්නේ ඔයගොල්ලෝ විතරයි. මම හිතන්නේ තියරි වල පිරිවැය පාඩමේ එකතු වෙච්ච ළමයි නෙවෙයි. මම හිතන්නේ ජාති ගිණුම් කරන වගේ ඉතින් එක තුනේ වන්දනා ලක්ෂිකා වගේ කට්ටියක්. අවංකවම මේ කාරණා තේරුණාද ඊට කලින් ඔබ මගෙන් නෙමෙයි මේ පිරිවැය පාඩම ඉගෙන ගන්න. විභාගයට යන්න කලින් මේ ඉමාෂි ඔව් හොඳට තේරුණා සර්. ඔව් රෙකෝඩින් ටික එවුවනේ රෙකෝඩින් බලද්දි හම්බුණා. නිවැරදි. එහෙනම් ඔක තමයි මට අද දවසේ කතා කරන්න ඕනි වෙලා තිබ්බ කොටස. ඉතින් මම අහන්නේ දැන් අර මුලදී විචිකිච්ඡාවක් වගේ තිබ්බනේ මෙහෙම බෝඩ් එකේ කරද්දි මම අහන්නේ තාමත් එහෙමද? තාමත් එහෙමද දැනෙන්නේ?
මේ විදිය හොඳයිද මම සැටිස් වෙනවා මේ විදියට කතා කිරීමෙන් පැය 3ක් වගේ කාල සීමාවක් තුල ඉන්ටර්වලුත් අරගෙන මේ පැය 3ක් විතර කාල සීමාවක් තුල අපි කතා කරන අවසන් කරනවා මේ වගේ කොටසක් මේ තව දුරටත් යන්න නම් මට පුළුවන් හැබැයි ඔබට පුළුවන් ද දන්නේ නැහැ කොහොමද දරා ගැනීම කොහොමද බෑනේ සමර සත්‍ය විතර කර ගන්නද කොහොමද yes දරා ගැනීම උපරිමයි හරි ඒ කියන්නේ තව දුරටත් ගියොත් ඔබගේ ආර්ථික ඵලදාව ඍණාගයන් වලට ලක් වෙනවා ඒ නිසා උපරිම මුලදී කික් එකේ ගණන් ගත්තා ඒ නිසා වැඩි වෙන වේගයෙන් හොඳට තේරුණා අන්තිම ටික වෙද්දී නම් අඩු වෙන වේගයෙන් තමයි ආවේ හරි ඵලදාව පොඩ අඩි වෙන ඵලදාව වැඩි වුණා දැන් නම් බෑ තව ටිකක් ගියොත් ඔයා උගන්නපු සීන් එකම තමයි C අවදියේ ඉන්නේ මෙලොරෙද්දක් තේරෙන්නේ ආන්තික ඵලදාව මේ ඍණාගයකට යනවා මුළු ඵලදාව අර කතා කරපු දේවලුත් වැඩක් නැති වෙන ගානක් තමයි තියෙන්නේ හරිනේ පාඩමෙන් ඔන්න කිව්වා එහෙනම් හරි එහෙනම් අහගන්න හෙට දවස් තමයි දවස පළවෙනි පාඩමේ ප්‍රශ්න කතා කරන්න යනවා ඉතින් ඒකත් මම හිතාගෙන ඉන්නේ මේ වගේ බෝඩ් එක යන මොකද මට ලේසි එක නැත්තම් නිදිමත ටයිම් එක නිසා මම මේ වට කරලා නිදිමතයි කම්මැලි සා මේ බෝඩ් එකේ යම් මම දෙකම යූස් කරනවා අද කරා වගේ බෝඩ් එකත් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා හරි ඔක්කොම අපි මේ විදිහට යූස් කරන්න බලමු ඉතින් හෙට දවසේ වෙද්දි කරගෙන ඉමාෂි කරලා තියෙනවද පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික මේ වෙනකොට කරලාද අවංකවම නැද්ද කරලාද වන්දනා ඔයා ගිය සැරේ කරපු ඒවා නෙමෙයි මේ සතිය ඇතුළත කරාද තරමක් හරි ලක්ෂිතා කරාද ඉමාෂි කරාද කරා විලාස් ඇහුන්නේ හරි කරා උපරිම කරන්න බලන්න මේවා ටික ඒ අතරතුර දුවේ මේ ඔයාලට කරන්න නිකන් අර අමාරුයි වගේ හිතනවා මට මැසේජ් එකක් එවලා තියන්න හෙටට කලින් මොකද අද රෑ ඇතුළත වගේ එවලා තියන්න හරි එහෙනම් ඒ ටික තමයි තියෙන්නේ කටුකොලයක් ෆයිල් එකක් වගේ එකක් හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ටත් කියන්න මේ එනවා නම් එන්න කියලා වැදගත් දෙන්න ඕනේ නෑ මේ ඒ නිසා පළවෙනි පාඩම හෙට දවස් ඉවර කරමු අපේ සතියේ වෙද්දි දෙවෙනි පාඩමත් කරන්න බලමු හරි එහෙනම් අද දවසට අපි මෙතනින් අවසන් කරමු ආපු හැමෝටම ගොඩක් ස්තුතියි හෙට රෑ 10 හෝ 9:45 9:40 වෙද්දී ආරම්භ කරනවා 9:40 වගේම ආරම්භ කරන්නේ 10ට 10ක් 10ට 5ක් කියලා හරි පටන් ගන්න ඕනේ නිසා හරි එහෙනම් එක වගේ වෙනකන් යන නිසා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා හෙට දවල් පන්ති තියෙනවා නම් ඇවිල්ලා පොඩ්ඩක් නිදා ගන්න නිදාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම 11 10 අමාරු වෙද්දී ඔයගොල්ලන්ට ඉන්න බෑ අමාරුයි ඒ නිසා පොඩ්ඩක් නිදාගෙන එලාම් තියලා නැගිටින්න අම්මලාට කියන්න නැගිට්ටවන්න කියලා නිදාගෙන ඉඳලා අන්තියට එන්න නැත්නම් ඇත්තටම ඵලදායීතාවයක් නැහැ පිටි. ස්ට්‍රෙස් වෙන්න එපා, මහන්සි වෙන්න එපා. ප්‍රියේ කරන වැඩේ කරගන්න ඕනේ නිසා තමයි මම කියන්නේ නිදා ගන්න. ඇත්තටම හැරලා හිටියා කියලා ඔබලා ඒ ටයිප් එක පාඩම් කරන්නේ නැහැ නේ බොරුනේ. හරි රෙස්ට් එක ඕනේ. යක්කු වගේ වැඩ කරන්න එපා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අවුරුද්දකට වැඩි කරන අර උපරිම මට්ටමට ආවට පස්සේ තවදුරටත් වැඩි කරන්න ඉතින් කොහොම වෙන්නේ? ඔයාලට උනත් කිසිම කරදරයක් නැහැ. ඊට වඩා හොඳයි නිදා ගන්න. ඉතින් ඉකෝනුත් ඕනි, කවුරුත් ඕනි, බිස්නසුත් ඕනි. මේ හැම දෙයක්ම ඕනි නිසා ඔබ විසින් ඔබගේ කාල කළමනාකරණය සහ ඔබගේ ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය කරගන්න. හරි? ඒ නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන අංක 1ට හිතන නිසා මේ ওই මන මගුලක්වත් හරියන්නේ නැහැ සෞඛ්‍ය නැත්තම්. ඒ නිසා නිදා ගන්න. රෙස්ට් එක ගන්න නිදාගෙන නැගිට ගාව පොඩ්ඩක් මඤ්ඤම් ගතිය ඇති. වතුර ටිකක් මූණේ දාලා පොඩ්ඩක් යටි පදම හරියනවා. හරි ගෙදර මිනිස්සුත් නිදි සද්ද කරන්න කවුරුත් නැහැ. පාරේ මුකුත් සද්දයක් නැහැ. ඒ නිසා ඒ ටයිම් එක ගොඩක් ඵලදායී වෙයි. හරි එහෙනම් හැමෝම හෙට දවසේ හමු වෙමු රැට යාළුවෝ ඉන්නවා නම් අර කිව්වත් වගේ මට මැසේජ් එකක් දාන්න කියලා කියන්න මේ ඒක ඉතින් අර කරන්න සමාජ මෙහෙවරක් විදියට කරන දෙයක් නිසා එහෙම නැත්නම් බලෙන් වන්දනවන්ද ගෙන්නන්නත් හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් තමයි සුබ දවල්ක් රාත්‍රියක් විදුද්දට කියමු හැමදාම රැටන පන්ති ඉවර කරා හරි එහෙනම් හෙට දවසේ තියරි පන්තිය නෙමෙයි තියෙන්නේ රිවිෂන් පන්තිය ඉරිදා දවසේ තියරි පන්තියට හමු වෙමු මේ හරි තියරි පන්තියේ මේ කවුද ලක්ෂිකා ගිය සතියේ හිටියේ නෑ මම ගොඩක් කාලීන දත්ත ටිකක් දුන්නා ඒ කාලීන දත්ත ටික බලා ගන්න ලබන බදා ඉරිදා වෙද්දී අපි දරිද්‍රතාවය වෙන්නේ කාලීන දත්තත් කතා කරන්න යනවා එහෙනම් ලබන ඉරිදා තියරිය හෙට රිවිෂන් එකේ පාස් පේපර්ස් ටික කතා කරලා වෙන්නේ එහෙනම් දෙසැම්බර් වෙද්දී ලොකු වැඩ කොටසක් කරන්න පටන් ගන්නවා හෙට ඉඳන් ඒ නිසා හෙට හමු වෙමු අදට ඉවරයි සුබ දහවල හෙට හමු goodbye දැන් යන්න පුළුවන් ආයිබෝන්